ලියමු. ලියන්න ලංකාවේ අලුත් ඡේදයක් මේක අපි ඉක්මනට ලියලා ඉවර කරමු. ලංකාවේ දෛනික වැටුප් උපයන ජනසංඛ්‍යාව මේ වන විට ඉතා අවදානම් තත්වයකට පත්ව ඇත. මේ වන විට ඉතා අවදානම් තත්වයකට පත්ව ඇත. අද 11 ශ්‍රේණියේ සිද්ධාන්ත පන්තිය පැවැත්වෙනවා. රාත්‍රී 8:45ට මම ලින්ක් එක දාන්නම්. ලංකාවේ දෛනික වැටුප් උපයන ජනසංඛ්‍යාව මේ වන විට දැඩි අවදානම් තත්වයකට පත්ව ඇත. නුවර ප්‍රදේශය, මාවනැල්ල ප්‍රදේශය, කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිත දරුවෝ මේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න නිසා ඔන්න ඒගොල්ලන්ටයි මේ දැනුවත් කිරීම. නුවර, කඩුගන්නාව, මාවනැල්ල ආශ්‍රිතව ගමනාගමනයේ යෙදෙනවා නම් ඔන්න ඒගොල්ලන්ටයි මේ දැනුවත් කිරීම. මම දන්නවා එහෙම ළමයි 6-7 දෙනෙක් මේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නවා. ඔන්න දැන් ආපු නිවුස් එක නාය යෑමේ අවදානමක් නිසා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය මාර්ගය වසා ඇත. විකල්ප මාර්ග භාවිත කරන්නයි දන්වයි. ඒ කියන්නේ අතන අර ඔය කියන ළමයි මම දන්නවා එතන මේ මම ඊයේ දැක්ක මොකද මගේ සහෝදරියක් ඉන්නවනේ කඩුගන්නාවේ. එයා මට මේ වීඩියෝ එකක් දාලා ඉවල තිබ්බා. ඔයා කියන්නේ අර සුද්ධ ගල විදපු වංගුව තියෙන. ඒ සුද්ධ ගල විදපු වංගුවත් එක්ක ඒ කියන්නේ ඒ ගලනේ තියෙන්නේ. ඒ ගලත් එක්කම පාරෙන් උඩ පැත්තේ තියෙන අර හොටෙල් එකක් එතන හදන උඩින් ඒ පැත්තේ සම්පූර්ණම මුළු ලෑන්ඩ් එකම ගලවගෙන පාරට ඇවිල්ලා තින්නේ. ඒ නිසා එක වහලා තින්නේ. විකල්ප මාර්ග භාවිත කරන්න කියලා තියෙනවා. ඔන්න ඒ ආශ්‍රිත දරුවෝ කල්පනාවෙන් ඉන්න. ඒ පැත්තෙන් යන්න බෑ. හරි. දැඩි අවදානම් තත්වයකට පත්ව ඇත. අපි ලියන් යමු. මෙම ආර්ථික පීඩනය නිසා සමාජය තුළ වංචා දූෂණ සමාජ ගැටලු රසක් ඇතිවීම සිදුවේ. දැන් රචනාවක් ලියනකොට කොරෝනම නෙවෙයි. හරිද? දැන් වසංගත රෝග ව්‍යාප්තිය නිසා ලංකාවේ ආර්ථිකයට වෙන බලපෑම තමයි ලියන්න තියෙන්නේ. නැත්නම් ලංකාව මුහුණ දෙන අභියෝග තමයි ලියන්න තියෙන්නේ. දැන් වසංගත රෝග වල එල්ලිලාම අපිට මේ රචනාව ලියන්න බෑ සහ එම උමනාවකුත් නැහැ. ඒ නිසා මම මෙතෙන්ට ඈඳනවා පාස්කු ප්‍රහාරය. දැන් ඇත්ත කතාව මෙහෙමනේ ළමයි.
දැන් මම හිතන්නේ ඔයගලන්ට පාස්කු ප්‍රහාරය මතක ඇතිනේ මට නම් හොඳට මතකයි මොකද මේ පාස්කු ප්‍රහාරය එල්ලුණ වෙලාවේ මම හිටියේ ජායල පන්තියේ ඊට පොඩ්ඩක් එහා පැත්තේ කටුව පිටියේ පල්ලියේ තියෙන ඉතින් අපිට සද්දෙත් ඇහුණා අපේ ඊටාම කනගාටුවෙන් මතක් කරනවා අපේ පන්තියට සහභාගී අපේ පන්ති ස්ථිර සමාජිකයෝ දෙන්නෙක් ඒ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂරපත් වුණා. ඉතින් ඔවුන් ඔක්කොම කිතුණු දරුවෝ උන්ට සමාදාන සැතපේවා කියලා අපි මේ වෙලාවෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පන්ති හිටපු දරුවෙක්ගේ අක්ක කෙනෙකුත් බෝම්බ ප්‍රහාරයට ලක් වුණා. කොහොම නමුත් මේ දැන් ඔය පාස්කු ප්‍රහාරය නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය එක අසුරු සැනින් කඩා වැටුණා. ඒ කියන්නේ සුද්දෝ එන්නේ නැහැ. ටූරිස්ට්ලා එන්නේ නැහැ. ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ නිසා ඔන්න ඒගොල්ලෝ එන එක නතර වුණා. ඊට පස්සේ පාස්කු ප්‍රහාරයේ සැර ටික අඩු වෙලා සංචාරක ව්‍යාප්තිය නැවත වතාවක් නැත්නම් සංචාරක මේ ව්‍යාපාරයේ නැවත වතාවක් ටික වර්ධනය වීගෙන එනකොට ඔන්න මොකද උනේ නැවත වතාවක් කොරෝනා වසංගතය පැතිරෙන්න ගත්තා. ඒ නිසා ඔන්න ආයි පාරක් මේ සංචාරක කර්මාන්තයට පාරක් කෙළුණා. ඒ නිසා අපි ලියන මෙන්න මෙහෙම. පාස්කු ප්‍රහාරය එල්ල වූවාට පසුව පාස්කු ප්‍රහාරය එල්ල වූවාට පසුව පාස්කු ප්‍රහාරය එල්ල වූවාට පසුව බිඳ වැටුණු සංචාරක කර්මාන්තය බිඳ වැටුණු සංචාරක කර්මාන්තය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිද්දීම නැවත වතාවක් ලංකාවට කොරෝනා වසංගතය ආයි කියන්න කියලා තියෙනවා. මම කිව්වේ පාස්කු ප්‍රහාරයත් සමග බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිද්දීම නැවත වතාවක් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වුණු කොරෝනා වසංගතය නිසා ලංකාවේ ව්‍යාපාර ආදායම ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඇතුළු අනෙකුත් ව්‍යාපාර නැවතත් බිඳ වැටීමට පටන් ගත්තේය. නැවත වතාවක් බිඳ වැටීමට පටන් ගත්තේ. එම නිසා ජනතාව විශාල ආර්ථික පීඩාවකට
විශාල ආර්ථික පීඩාවකට විශාල ආර්ථික පීඩාවකට විශාල ආර්ථික පීඩාවකට ලක්විය. විශාල ආර්ථික පීඩාවකට ලක්විය. ඔව් දැන් මම නිකන් මට මේ කාලේ මට අහන්න හම්බ වෙච්ච මම උදාහරණයක් කියන්නම්. ඔය මගේ එහෙලියක් ඉන්නවා මේ ආශා කල්පනී කියලා මේ අටලුගම හරි. අටලුගම කියලා කියන්නේ දෙහියෝ පිටයි කරවනැල්ලයි අතර. ඒගොල්ලන්ගේ ගෙවල් පැත්තේ එක දිගට සති 3ක් විතර එකම හොරෙක් එක දිගට සති 3ක් විතර ඉතා සූර ලෙස මේ ගෙවල් බින්දා. හරිද? මම නිකන් උදාහරණයක් කියන්නම්. ඔය එක ගෙදරකට පැනලා මේ ඒ ගෙදර කුස්සියට ගිහිල්ලා ඒ ගෙදර ෆ්‍රිජ් එක ඇරලා බිස්කට් පැකට් එක අරගෙන මේ බිස්කට් 5ක් විතර කන්න දීලා බල්ලවල හෙලා දානවා. ඉච්චර දෙයක් කරන්න පුළුවන් කියන්නේ ආයු ඌ එහෙල টොප් ක්ලාස් හොරෙක් මොදේ. කොහොම හරි එහෙම ගෙවල් බින්දා ඌ. අන්තිමට මේගොල්ලෝ පාරේ රැකලා ඉන්නවා. දැන් සමහර වෙලාවට ගෙවල් වල මිනිස්සු මාරුවෙන් මාරුවට මුර ඉන්නවා. ගෙදර මිදුලේ. හොරා වහලෙ උට්ටලා බලන් ඉන්නවලු මේ ගෙවල් වල මිනිස්සු මුර කරනවා. එහෙමත් වෙලා තියෙනවා. ඉතින් අන්තිමට ඒ හොරා වැල්ලුවා. ඕගෙන් ප්‍රශ්න කරලා බලනකොට ඔහු මෙහි ප්‍රදේශයේ කෙනෙක් නෙවෙයි. ඔහු ඇවිල්ලා තංගල්ල ප්‍රදේශයේ කෙනෙක්. ඔහුට කර කියා ගන්න දෙයක් නැතුව ඔහුගේ ඒ ඔහු පත් වෙච්ච දැඩි ආර්ථික පීඩන නිසා ඔහු හොරකම් කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔහු ඊට කලින් හොරෙක් නෙවෙයි. ඔහු ලීමෝලක වැඩ කරන කෙනෙක්. කොරෝනා නිසා ලීමෝල් වහලා රස්සාවක් නැහැ. එහෙම වෙන්න පුළුවන් මිනිස්සුන්ට. එහෙම වෙන්න පුළුවන් මගේ. එහෙම වෙන එක හරි කියලා නෙවෙයි කියන්නේ. මිනිස්සුන්ට එහෙම වෙන්න පුළුවන් මම කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම ගුරුවරයා කියපු දේ ඉෂ්ට කරන්න ඕන නිසා අහිංසක අඟුලිමාල වුණානේ. එහෙම වෙන්න පුළුවන් මිනිස්සු. දැන් පටාචාරගේ තමන්ගේ ළමයි දෙන්නයි මහත්තයයි ළමයි දෙන්න එක්කෙනෙක් ගඟේ ගහගෙන යනවා. තව එක්කෙනෙක්ව රාජාලියෙක්ව උකුස්සෙක් අරගෙන යනවා. තමන්ගේ ස්වාමි පුරුෂයාව මේ මැරෙනවා නයික් ගහලා කැලේදී. අන්තිමට තමන්ගේ නෑදෑ හිතවත්තු සහ මව්පිය කියන අයව මේ ඒ අය ජීවත් වෙච්ච ප්‍රාසාදය ගිනි අරගෙන මේ ඒගොල්ලොත් මැරෙනවා. අන්තිමට පටාචාර මේ බුදුන් වහන්සේ සමීපෙදී සිහි විකල් වෙනවා. එහෙම වෙන්න පුළුවන් මිනිස්සුන්ට මම කියන්නේ. ඒ නිසා මේ එහෙම වෙන්න පුළුවන්. රයිට්. අපි ලියමුකෝ. ඉතින් කොහොම හරි මෙම තත්ත්වය ලාංකිකයන්ට සද සින්දුවක් කියන්නේ නැද්ද? නැහැ. මෙම තත්ත්වය ලාංකිකයන්ට දීර්ඝ කාලීනව මුහුණ බෑමට සිදුවන මම අද කියන්නම් කියලා කිව්වලු නෑනේ මම එහෙම කිව්වේ නෑ. මෙම තත්ත්වය ලාංකිකයන්ට දීර්ඝ කාලීනව මුහුණ පෑමට සිදුවන ඉතා දරුණු තත්ත්වයකි. දැන් අපි ඔන්න ඔය රචනාවේ අවසානයට එනවා. මේ අනුව පැහැදිලි වන්නේ වසංගත රෝග ව්‍යාප්තියත් සමග වසංගත රෝග ව්‍යාප්තියත් සමග අඩු ආදායම් සහිත රටක් වන ශ්‍රී ලංකාව ඒක කාටවත් නෑ කියන්න බෑ. ලංකාව අඩු ආදායම් වෙන මොකොත් ඕනේ නෑ. බංගලාදේශ වගේ රටකින් ණයක් ගන්න මොකටද? අඩු ආදායම් තියෙන නිසා තමයි. ජීවිතේට රටක් බංගලාදේශ වගේ රටකින් ණයක් ගන්නවද බං? අඩු ආදායම් සහිත රටක් වන ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මෙන්ම
ආර්ථික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් මෙන්ම වෙනත් සමාජීය ගැටලු රසකට වෙනත් සමාජීය ගැටලු රසකට වෙනත් සමාජීය ගැටලු රසකට වෙනත් සමාජීය ගැටලු රසකට මුහුණ පා ඇති බවයි මුහුණ පා ඇති බවයි ඉන් මිදෙනුවස් ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කොට ඉන් මිදෙනුවස් ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කොට ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කොට දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට දේශීය නිෂ්පාදනය නැත්තම් ඔව් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට පියවර ගැනීමත් පියවර ගැනීමත් පියවර ගැනීමත් පියවර ගැනීමත් ආයි කියන්නේ කියලා තියෙනවා ඉන් මෙදෙනුවස් ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කොට දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට පියවර ගැනීමත් කියලා මං කිව්වේ පියවර ගැනීමත් ජනයාගේ කායික සෞඛ්‍ය මෙන්ම ජනයාගේ කායික සෞඛ්‍ය මෙන්ම ජනයාගේ කායික සෞඛ්‍ය මෙන්ම කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍යද ඉහළ යාමට ඉහළ යාමට තදින්ම බලපානු ඇත 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 ඒ ජනතාවගේ කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍යද ඉහළ යාමට තදින්ම බලපානු ඇත තදින්ම බලපා ඇත හරි දැන් ඔන්න අපි එක රචනාවක් ලියලා ඉවරයිනේ අපි තව එකක ආරම්භය ලියමු ඒක ඉතුරු ටික අපි ඊට පස්සේ ලියමු වෙන කියන්නේ අපි දැන් කොහොමද දැන් තව දෙයක් කියන්න ඕනි දැන් ඔන්න මම දැන් හිටින් අපේ සම්පූර්ණ මේ ගිය මාසේ ටියුට් කතන්දර ඔක්කොම මම ඉවර කරලා දානවා. තව පොඩි තව රචනා නෝට් එකක් ලියන්න තියෙනවා හෙට.
අපි ඔක්කොම ලියලා ඉවර කරලා දානවා සතර කාන්මන්ත්‍රණේ පොඩි නෝට් එකක් දෙන්න තියෙනවා අපි සතර කාන්මන්ත්‍රණ ඉවර කරලා තියෙන්නේ ඒ සියල්ලම මම ඔන්න හෙට ඉවර කරලා දානවා නයිට් ටියුෂන් එකේදී හෙට මිස් කරගන්න එපා ටියුට්ස් ගත්තේ නැති කට්ටිය වහාම ගිහිල්ලා පුතාලා ටියුට්ස් ගන්න ඉක්මනින්ම මොකද ලබන සතියේ මම අලුත් පාඩම පටන් ගන්නවා ගුත්තිල වෙනනද ලොකු ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න ඉස්කෝල වලත් මේක හරියට උගන්වන්නේ නැහැ ගොඩාක් ක්ලාසස් වලත් මේක හරියට උගන්වන්නේ නැහැ කියලා මම දන්නවා මොකද අපි ගාවට එන ගොඩාක් දරුවෝ කියන්නේ සර් ගුත්තිලක වෙනනද කරේ නැහැ ගුත්තිල තේරෙන්නේ නැහැ සර් කවි විතරයි කියන්නේ කවි වල තේරුම් කියලා දෙන්නේ නැහැ ඒවා කියනවා ඒ නිසා අපේ පන්තිවල එහෙම වෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා මම ඊට කලිනුත් ගුත්තිල කවි උගන්වලා තියෙනවා අපේ දරුවෝ ඒක දන්නවා මේ පාර අපි ටිකක් වැඩිපුර ටිකක් එන ඇඩ්වාන්ස් විදිහට කියලා මේ ඇයි මේකනේ මේ කතාව ගැන තර්කානුකූලව ගුත්තිල මොන වගේද මූසිල මොන වගේද ඇයි ගුත්තිලට හිතුනේ තමන් හම්බ කරගත්තු සල්ලි ටික ඔක්කොම වෙලෙන්දන්ට දීලා මූසිල ගාව මේ ඇයි මූසිලට හිතුනේ තමන් හම්බ කරගත්ත සල්ලි ටික ඔක්කොම දීලා වෙලෙන්දන්ට ගුත්තිල ගාවට යන්න හිතුනේ ඇයි එතකොට ගුත්තිල තත් කැඩුවද තත් සින්දද ඒ සින්දේ ගුරු මුෂ්ටියක් තියාගෙනද ඔය කතන්දර ඔක්කොම ටික අපිට කතා කරන්න පුළුවන් වැත්තෑවේ හාමුදුරුවේ තොටගමේ රාහුල හාමුදුරුවේ මොකටද තරහ වුනේ මේ ඔක්කොම වලට කතා කරන්න පුළුවන් ඒ නිසා ලබන සතියේ පාඩම් පටන් ගන්නවා පුතාලා ටියුට්ස් ගත්තේ නැති දරුවෝ ඔන්න ගිහිල්ලා ටියුට්ස් ගන්න. හොඳයි ඒ මතක් කිරීමත් එක්ක මම කියමින් හිටියේ අපි දැන් තව රචනාවක ආරම්භයක් ලියමු. අනේස සින්දුවක් කියන්න කියලා කියනවා හරි. මං අද කියනවා කියලා කිව්වේ නැහැ තමයි වගේ තමයි මට මතක. එහෙම කියනවා කියලා කිව්වනම් කමක් නැහැ මං කියන්නම්. කොහොම නමුත් මම එක විනාඩි 5ක් දෙන්නම් මේ ලියපු සටහන එක වතාවක් කියවගෙන බලන්න. කියව ගන්න ළමයි.
ළමයි මේ දවස්වල කොරෝනා 700 සීමාව ඉක්මවලා තියෙන්නේ. පරිස්සම් වෙන්න. ඉස්කෝලේ යන්න මගතොටේ වැඩි යන දෙන්න නැතුව පරිස්සමින් එන්න. හරි අපි ලියමු. දාගන්න මාතෘකාව ශ්‍රී ලංකාව ටිකක් ඇඩ්වාන්ස් මාතෘකාවක් මේක. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ලියමු. ශ්‍රී ලංකාව එහෙම වෙවිලක් තියෙනවානේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් මුදවා ගැනීම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීම කාලීන අවශ්‍යතාවකි. ශ්‍රී ලංකාව මාතෘකාවට ආයි කියන්නේ කියලා දෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීම. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීම කාලීන අවශ්‍යතාවකි. හරි අපි ලියමු. ඒක අපි ආරම්භක ඡේදය ලියමු. සමුද්‍රාසන්න රටක් වීමත් දැන් අපි වෙන තැනකින් පටන් ගන්න ලංකාවේ භූගෝලීය පිහිටීම. සමුද්‍රාසන්න රටක් වීමත් ජාත්‍යන්තර සමුද්‍ර මාර්ගයක පිහිටීමත් සමුද්‍රාසන්න රටක් වීමත් ජාත්‍යන්තර සමුද්‍ර මාර්ගයක පිහිටීමත් දූපත් රාජ්‍යයකුත් නිසා ළමයි මට ඉනාගේ දෙනවද නෑ අත්තම කතාව කියන්නකො මගේ ලැප්ටොප් අද මට ඔයගලන්ට රෙකෝඩින්ග්ස් දෙක දාගන්න බැරුනේ ඒ නිසා ළමයි මගේ ලැප්ටොප් එක මේ දැන් සතියක විතර තමයි පොඩ්ඩක් පිස්සු නටනවා ඊයේ ක්ලාස් එකේදී මම ඔයගලන්ට නොකියුවට මේ සරින් සරේ ස්ටක් වෙනවා ෆෝන් එක මේ ලැප් එක ඒ නිසා අද මම අරගෙන ගියා එක ෆෝමැට් කරන්න ෆෝමැට් කරාට පස්සේ ඩේට් ටයිම් මාරු වෙනවනේ දැන් ඩේට් ටයිම් මාරු වෙනකොට මෙතන මේ මම ගානට හැදුවා ලැප් එකේ සෙටින්ග්ස් හැදුවා chat එකේ තාම පෙන්නන්නේ මේ 5:27 am 5:37 am 5:46 am ඒ කියන්නේ පාන්දර මම හරි ටයිම් සෝන් එකේ ප්‍රශ්නයක් කියලා ඒක මම දැන් හදන්න ඕනේ මේක ඉවර කරලා මට ඒකට එකපාරට බගස් ගාලා hina යන්න ඇවිල්ලා මම hina නතර කරගත්තේ සමහර විට මේ අප්ඩේට් එකේ හින්දා සමහරට අලුත් අප්ඩේට් එක quality වැඩි මගේ ලැප් එකේ තියෙන කැමරා එක quality අඩුයි නිසා මම මේ බ්ලර් ගතියක් කියලාද මොකක්ද කියලා දැන් තාම දන්නේ නැහැ ඒක මම හොයලා බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා කොහොමනොත් මේ පේන ගාන පැහැදිලි නම් එච්චරයි හරි සර් අද සින්දුවක් කියනවා කියලා කිව්වා පොරොන්දු ඉෂ්ට කරන්න ඩාන් වෙනවා ඩූන් වෙනවා සර් විචාරයක් ලියනකොට කවි 4ට වඩා ලිව්වොත් ලකුණු අඩු කරනවද ලකුණු අඩු කරන්නේ නැහැ හරි ලකුණු අඩු කරන්නේ නැහැ වැඩිපුර ලකුණු හම්බ වෙන්නේ නැහැ එහෙම කවි 4ට වඩා ලියන්න එපා ඒ කියන්නේ මගේ පුද්ගලික යෝජනාව කවි 4ට වඩා ලියන්න එපා හරි කවි 4ට වඩා ලියන්න එපා ඒ ඉතුරු කවියත් ලියලා විස්තර කරන්න තව කාලයක් යනවනේ ඒ කියන්නේ 1 2 3 ලිව්වා 4ත් ලියලා විස්තර කරන්න කාලයක් යනවනේ
ඉතින් ඒ කාලයත් අරගෙන 1 2 3 කවි හොඳට විස්තර කරන්න. එතකොට හරි. වැඩිපුර කවි ලියන්න එපා. සෝරි මේ කවි 4ට වඩා ලියන්න එපා. ඒක මගේ පුද්ගලික යෝජනාවක්. එහෙම අවශ්‍ය නැහැ. කියන්නේ මෙහෙමනේ. ඇත්තම කතාවම කියන්නද දැන් එක්සැමිනේෂන් සයන්ස් කියලා එකක් තියෙනවනේ ලෝකේ. විභාග විද්‍යාව. විභාග විද්‍යාව කියන විෂයේදී කියනවා ඒක මේ එහෙම විෂය නිර්දේශයක් තියෙන එකක් නෙවෙයි. ඒකේ කියනවා දැන් මේ විභාගයේදී අපි ලියන උත්තරේ හොඳට අහගන්න මං කියන එක. විභාගයේදී අපි ලියන උත්තරේ අපි ඒ ප්‍රශ්නයට අදාළව ලියන හොඳම උත්තරේ නෙවෙයි. හරි. විභාගයේදී අපි ලියන උත්තරයක් තියෙනවනේ. ඒ උත්තරේ අපි අපේ ජීවිතයේ ලියන හොඳම උත්තරේ නෙවෙයි. සමහර විට ඒ ප්‍රශ්නයට අදාළව තියෙන හොඳම උත්තරේ අපි ගෙදරදී ලියලා යනවා වෙන්න පුළුවන්. හොඳම උත්තරේ නෙවෙයි. හැබැයි අපි විභාගෙදී ලියන්නේ ඒ ආශ්‍රිත හොඳ උත්තරයක්. ඒක හොඳ උත්තරයක්. හොඳම උත්තරේ නෙවෙයි. හොඳ උත්තරේ නෙවෙයි කියලා මම උදාහරණයක් කියන්නම්. දැන් ඕගොල්ලෝ වාර විභාග ලියනවනේ. වාර විභාග ලියලා අපි හිතමු ඉතිහාසය කියලා. ප්‍රශ්න වලට උත්තර ලියලා එක්සෑම් හෝල් එකෙන් එළියට ආවට පස්සේ හිතනවනේ තව කරුණක් තිබ්බනේ ලියා ගන්න බැරි වුණානේ අයියෝ දැන්නේ මතක් වුණේ කියලා හිතනවා. එහෙම අනිවාර්යෙන් හිතලා තියෙන්න ඕනි. හොඳට උත්තර ලියන ළමෙක් නම් හිතෙනවාම තමයි. මටත් එහෙම හිතලා තියෙනවා. ඒ කියන්නේ ඒ කරුණත් ලිව්වනන්නේ හොඳ උත්තරේ වෙන්න ඕනි. ඒ කියන්නේ අපි ඒක ලියලා නැහැ. ඒ කියන්නේ අපි විභාගෙදී හොඳ උත්තරේ ලියන්නේ නැහැ. හොඳ උත්තරයක් ලියන්න. හොඳ උත්තරයක් ලියන්න තමන්ට පුළුවන් උපරිම මහන්සිය. එක්සාම්පල් 4ක් ලියන විචාරයකට කොච්චර වෙලාවක් දෙනවද? සාමාන්‍යයෙන් ඕගලන්ගේ විචාර ප්‍රශ්නයකට දෙන විනාඩි 32. සාමාන්‍ය ළමයෙක්ගේ දක්ෂතාව අනුව ලකුණු 30 විනාඩි 32යි දෙන්නේ. ඒක ඉතින් දරුවා අනුව ඒක මේ රෙඩියුස් වෙනවා වෙනස් වෙනවා. ඒක හරීම ගාන මෙච්චරයි කියලා කියන්න බෑ. තමන් ලියලා ටයිමින් හදාගන්න එක තමයි කරන්න ඕනේ. හරි අපි ලියමු. සමුද්‍රාසන රටක් වීමත් ජාත්‍යන්තර සමුද්‍ර මාර්ගයක පිහිටීමත් දූපත් රාජ්‍යයක් වීමත් නිසා ශ්‍රී ලංකාවට අත්වන ප්‍රතිලාභ සේම විරංගනින් මොකද්ද මේ දාලා තියෙන්නේ? කනේ කවුරු හරි ඊ කරපු වැඩ ටික දාන්නකෝ. කාටවත් ඊ කරපු වැඩ ටික දාන්න විදිහක් නැහැ නේ රෙකෝඩින් එක නැති නිසා. රෙකෝඩින් එක අප්ලෝඩ් කරනවා අදරයට. ඊට පස්සේ ඔයා බලන්න විරංගනි. මේ මම කිව්වා මට රෙකෝඩින් එක දාගන්න හම්බුනේ නැත්නම් මේ ලැප් එකේ ප්‍රශ්න නිසා. දැන් හරි දැන් මම දාන්නම්. හරි අපි ලියමු. අත්වන ප්‍රතිලාභ සේම මුහුණ දීමට සිදුවන ව්‍යසනද එමටය. මුහුණ දීමට සිදුවන ව්‍යසන. ඒක ලියන්නේ මෙන්න මෙහෙම. පොඩයි මේක ලින්ක් එක හදන්න. ව්‍යසන මෙන්න මෙහෙම තමයි ව්‍යසන ලිය. ව්‍යසන එමටය. ව්‍යසන එමටය. ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ 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 ග්‍රහණයට ලක්වීම එබඳු ව්‍යසනකාරී තත්වයකි. එබඳු ව්‍යසනකාරී තත්වයකි. එබඳු ව්‍යසනකාරී තත්වයකි. ව්‍යසනකාරී තත්වයකි. ආයෂා දමයන්ති හරි. වීඩියෝ එක ඔන් වුණා යාගෙන් හරි. අවුලක් නැහැ. ව්‍යසනකාරී තත්වයකි.
80 දශකයේ වන විට 80 දශකයේ වන විට සර් කද්ද කියලා දී සර් අද ෂෝක් මොකක් වගේ SHESE she's මොකද she's කියන්නේ cheese වෙන්න ඕනේ නේ සර් අද ෂෝයි cheese කැල්ලක් වගේ එහෙමද thank you හරි හරි okay thank you ඒ කමෙන්ට් එකට thank you එහෙම තමයි ළමයි අපි හරි 80 දශකයේ වන විට ලංකාවේ ප්‍රචලිතව පැවති මත්ද්‍රව්‍ය නාමයන් රා අරක්කු වලට දැන් ඒව බය නැතුව ලියන්න ඕනි වචන ඉතින් මත්ද්‍රව්‍ය ගැන ලියන්න එපා රා අරක්කු වලට සීමා වී තිබුණද රා අරක්කු වලට සීමා වී තිබුණද අද වන විට ලෝකේ පුරා විසිරී ඇති විවිධ නම් වලින් හඳුන්වන මත්ද්‍රව්‍ය රසක් ශ්‍රී ලංකාව තුළ භාවිත කෙරේ ශ්‍රී ලංකාව තුළ භාවිත කෙරේ දැන් ඔබ දන්නවද දන්නේ ඔය පිටරටින් ලංකාවට ආපු මත්ද්‍රව්‍ය අතර අයිස් ස්ටෑම්ප්ස් කියලා જાතියක් තියෙනවා කැටමින් ඔය වගේ නම් තියෙනවා තව මේ මම මේ ළඟදී ආටිකල් එකක් කියවුවා අප්පා මේ මට ඒක නම් මතක නැහැනේ මතක් වුණොත් කියන්නම් ඒ මත්ද්‍රව්‍යයට ඒ කියන්නේ ඒ මත්ද්‍රව්‍යයට මිනිස්සු ඇබ්බැහි වෙනවනේ ඒ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණාම අවසානයේ මේ කියන්නේ ඒ මත්ද්‍රව්‍ය නැති වුණාම තමන්ගේ වුමනා පරිමාණයට ඒ මත්ද්‍රව්‍ය නැති වුණාම ඒ මිනිස්සු විකෘති වෙන්න ගන්නවා ඒ මිනිස්සුගේ මනස විකෘති වෙන්න ගන්නවා ඊට පස්සේ ඒගොල්ලෝ හොයන්නේ මිනිසුන්ගේ ලේ ඒ කියන්නේ අන්තිමට ඒගොල්ලෝ ඒ කියන්නේ වීඩියෝස් තියෙනවා ඒගොල්ලෝ ගිහිල්ලා පාර ලයිට් කරනකොට තමන්ගේ ඔළුව හප්ප ගන්න කපා ගන්නවා මෙහෙම ඒ වගේ ඊටාම දරුණු ව්‍යසනකාරී තත්ත්වයන් වලට මිනිසුන්ගේ මනස හැදෙනවා ඒ නිසා කියන්නේ මම කියන්නේ එහෙම වෙන්න හොඳ නැහැ මිනිසුන්ට සහ ඇත්තටම අපි රටක් විතර සමාජයක් විතර ඒවෙන් තනිකරම ලංකාවේ සමාජය ව්‍යර්ථ කරගන්න ඕනි නමුත් ඉතින් කනගාටුවට තියෙන කාරණාව තමයි ඒ මත්ද්‍රව්‍ය කියන ඒවා ලංකාවට එන එක වාරණය කිරීමට ගිහිල්ලා ඉන්න මිනිස්සු දැන් වෙනකොට කරන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයම තමයි ලංකාවේ දේශපාලන ශාස්ත්‍රය ගත්තත් එතනෝල් කුඩු ඕන තරම් ඔය පාර්ලිමේන්තුවේ නිවුස් වල මීඩියා වල කතා කරන මාතෘකා පාර්ලිමේන්තුවේ ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා විශාල පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සිරගත වෙලා නිදහස් වෙච්ච අය ඉන්නවා එහෙම නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ ඔයගොල්ලෝ දන්නවා මම මේ කියන අය ගැන ඒ නිසා ඉතින් එහෙම වුණාම අපිට බලාපොරොත්තුවක් තියාගන්න බෑ සාමාන්‍ය ජනතාව විදිහට අපිට තියෙනවා යුතුයකමක් අපි ඒවෙන් ඇත්තලා ඉන්න එක
ඔබ දන්නවද විශේෂයෙන්ම ඔය මම හිතවත් අංකල් කෙනෙක් ඉන්නවා ඔහු මේ අංගොඩ මුල්ලේරියා පොලිසියේ සේවය කරන්නේ. ඒගොල්ලෝ එකපාරක් වැටලීමකට ගිහිල්ලා මේ වැටලීමකට ගිහිල්ලා මාලිගාවත්තේ ඒගොල්ලන්ට අදාළ ප්‍රදේශයක් නෙමෙයි හැබැයි මාලිගාවත්තට නිකන් ඒගොල්ලෝ ඇවිල්ලා මාලිගාවත්තේ ඔය අර තියෙනවනේ මේ මොනවද අපි ඔයාලට කියන්නේ තට්ටු නිවාස කියන්නේ අපි ඒ තට්ටු නිවාස පේලියක් දිගේ ඇතුලේ මේ ගිහිල්ලා කණ්ඩායමක් අල්ලන්න ඔබ විශ්වාස කරන්න ඔවුන්ට මද්ද්‍රව්‍ය කොයිතරම්නම් වුවමනාවද සහ මේ මද්ද්‍රව්‍ය තමන් ගාව තියෙන නිසා ඒකෙන් පොලිසියෙන් බේරෙන්න ඔවුන්ට කොයිතරම් වුවමනාවද තියනවද කියලා කිව්වොත් එහෙම ඒ තට්ටු නිවාසේ නැත්නම් මේ මහල් නිවාසවල ටොයිලට්ස් වලින් එන ගලි බට තියෙනවනේ අසුචි එන ගලි බට ඒ ගලි බට හරවලා තියෙන කානුවකට බැසලුවන් ඒ මිනිස්සු ටික ගිහිල්ලා දැන් පොලිසිය කට්ටිය කීරවත් ඒ කානුවට බහැලා මේ මිනිස්සුන් අල්ලන්නේ නැහැ කියලා ඒ මිනිස්සු දන්නවනේ ඒක ඇත්ත කතාවනේ ඉතින් මේ මිනිස්සු ගිහිල්ලා ඒ ජරා ගොඩේ බහැලා ඉන්නවා කල්පනා කරන්න මේ මොනතරම් අපි එකට කියන්නේ සික් එක කියලා විෂාදයේ තත්ත්වයක් ඒක ඒ නිසා ඉතින් මාර දේවල් ලංකාවේ වෙන්නේ කොහොම නමුත් මේ අපි ලියමු මෙන්න මෙහෙම මේ වසරේදී ඊට එක් වූ මම ඒ නම ලියන්න ඒ වගේ නම් ලියන්න ඕනි මම කිව්වේ හැම වෙලේම කාලීන උදාහරණ වලට යන්න ඕනි මේ කාලීන උදාහරණ කාලීන මාතෘකා කාලීන උදාහරණ වලට යන්න ඕනි ඒ නිසා අපි ලියනවා මෙන්න මෙහෙම මේ වසරේදී ඊට එක් වූ මේ වසරේදී ඊට එක් වූ කැටමින් නැමැති මද්ද්‍රව්‍ය කැටමින් නැමැති මද්ද්‍රව්‍ය විශේෂයේද මේ වන විට ලංකා පුරා ශ්‍රීග්‍රේන් පැතිර යයි මේ වන විට ලංකා පුරා ශ්‍රීග්‍රේන් පැතිර යයි කට්ටිය දාලා තියෙනවා පොලිසිය left ආරවල කානුවේ බැස්සම පොලිසිය left හොඳයි ඔන්න ඔය අපි නතර කරපු තැන මතක තියාගන්න අපි ඊළඟ දවසේ ඒ සම්පූර්ණ කතන්දරේ කරගෙන යන නිසා මට ඇවිල්ලා තිනවා මැසේජස් 10කට වැඩි සර් පොරොන්දු ඉෂ්ට කරන්න කියලා අද බෑ වගේ මට නිකන් මම පටිගත කිරීම අවසන් කරගන්න ඔක්කොටම